හරි. ඉතින් අපි බලමු දැන් ස්ටෝරි එකක් ලියන්න. මේක තමයි මම පෙන්නන මාතෘකාව. මේ තමයි පේපර් එකේ තියෙන දීලා තියෙන question එක. ඉතින් now you can take 10 marks by writing this question. මේ ප්‍රශ්නේ ලියලා මේ ප්‍රශ්නෙට answers දීලා ලකුණු 10ක් ගන්න පුළුවන්. ඉතින් බලන්න මේක තියෙන්නේ I hurried home. I hurried home from the bus stop. බස් නැවතුමේ ඉඳලා මම ඉක්මන් කරලා ගෙදරට පිටත් වුණා. As it was sun setting. ඒ ඉර බැහැගෙන යන නිසා නේද? ඒ කියන්නේ ඉර බැහැගෙන යන වෙලාව හෝරාව නිසා. sunset වෙන වෙලාව නිසා. ඉර බහිමින් තිබුණු නිසා. As I walked along the narrow path. කෙටි අඩිපාර දිගේ පටු අඩිපාර දිගේ narrow කියන්නේ පටු NARROW narrow path එක දිගේ මම ඇවිදගෙන යනකොට නේද? ඇවිදගෙන යන නිසා as I walked along the narrow path suddenly කියන්නේ එකපාරටම මෙන්න බලන්න වෙච්ච දේ. ඔතන ඉඳන් තියෙනවා you have to complete the story. දැන් අපි මේක ලියුවොත් හැමෝම ප්‍රශ්නේ බලාගත්තනේ. මම ඔයාලට දෙනවා දැන් මේකට ආන්සර් එක ලියන හැටි අපි white board එක අරන් කතා කරමු. ඔන්න එනවා දැන් ලියන්න. I hurried home from the bus stop as it was sunsetting. As I walked along narrow path, suddenly I එකපාරටම මේක කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඉතින් ස්ටෝරි රයිට් කරද්දී අවශ්‍ය වන phrases වාක්‍ය කැබලි සහ sentences අපි මොනවද ඒ වගේම vocabulary එක මොකක්ද අපි හදා ගන්න ඕනේ ස්ටෝරි එකක් ලියද්දී. ඒක හරි රසවත් විදියට කතාවක් ගොඩනගන්න ළමයෙකුට තියෙන්න ඕන ස්කිල් එකක්. You should have a skill. Right to write or create a narrate a story. So it will influence you to write interesting stories. So let's learn today about story writing. ඉතින් story writing එක ගැන ඉගෙන ගන්න පුළුවන්ද? මේක ඔයාට grade 10 11 දෙගොල්ලන්ටම වැදගත් වෙනවා. story එකක් ලියන හැටි විභාගෙට ලකුණු 10ක් ගන්න පුළුවන් එකක්. ඉතින් මේ තියෙන්නේ අපිට දෙනවා මුලින්ම පොඩි කොටසක්. ආරම්භය අපිට දෙනවා. ඊට පස්සේ එතන ඉඳන් අරගෙන යන්න ඕනි ඉස්සරහට. I hurried home from the bus stop. ඉතින් bus stop එකේ ඉඳන් මම ඉක්මන් කරලා දැන් යනවා. ඉතින් ඉර බැහැගෙන යන නිසා කොහොම යනකොට මොකද වෙන්නේ? As I walked along the narrow path. මම තනියම නෙමෙයි නේද? As I walked along දිගේ ඇවිදගෙන ගිය නිසා පටු පාර දිගේ ඇවිදගෙන නිසා suddenly එකපාරටම ඔතනින් ඉඳන් මම ලියන්න ඕනේ. මම ලිව්වා I heard a strange sound. මට අමුතු සද්දයක් ඇහුණා. මේ වගේ වචන හොඳට මතක තියාගන්න. A strange sound. I heard a strange sound. මට අමුතු සද්දයක් ඇහුණා. From the forest වනාන්තරයෙන් from the forest වනාන්තරයෙන් මට අමුතු සද්දයක් ඇහුණා from the forest. I could not
clearly කියලා කියන්නේ පැහැදිලිව. මට බැරි වුණා පැහැදිලිව identify කියලා කියන්නේ හඳුන ගන්න. I could not clearly identify මට බැරි වුණා පැහැදිලිව අඳුන ගන්න. What that sound was. එම ශබ්දය මොකක්ද කියලා. I could not clearly identify what that sound was. මට බැරි වුණා පැහැදිලිව හඳුනගන්න ඒ ශබ්දය මොකක්ද කියලා. Therefore, එම නිසා ඒක නිසා. Therefore, I කමා එකක් දානවා. Therefore, I was shocked. මම කම්පනයට ලක් වුණා. Therefore, I was shocked. එම නිසා මම shock වුණා. I was shocked. I took my mobile phone out. මම ගත්ත මගේ ජංගම දුරකථනය එළියට. I took my mobile phone out. අපි ලියන්නේදී අපේ ඔළුවේ මැවෙන්න ඕන චිත්‍රයක් මම මේ ලියන්නේ මොකද්ද කියලා. I took my mobile phone out and tried to call my father. But unfortunately, නමුත් අවාසනාවන්ත විදියට he did not answer my call. දැන් බලන්න වෙන දේ. ඔයා ක්ලාස් එකට යනකොට සද්දයක් ඇහෙන වනාන්තරයෙන් පාරේ යනකොට ඔයා මොබයිල් ෆෝන් එක එළියට ගන්නවා. I took my mobile phone out. බලන්න හරි සරල පැහැදිලි වාක්‍ය තමයි මම ලියලා තින්නේ. I took මම ගත්තා my mobile phone out. මගේ ෆෝන් එක එළියට and tried to call my father. ඕන ළමයෙකුට මේ ටික ලියන්න පුළුවන් නේද? මම ලොකු ග්‍රැමර් දාලා ලොකු වචන දාලා ලියලා නෙමෙයි මේ තියෙන්නේ. ඉංග්‍රීසි වල කොයි වචනෙත් එකයි. But unfortunately, නමුත් අවාසනාවන්ත විදියට he did not answer my call. මෙන්න තව වැදගත් වචනයක්. meanwhile ඔය අතරතුරේදී that sound was getting so close to that sound was getting so close to me. දැන් අර ශබ්දය සමීප වෙමින් හිටියා මට මම ඉන්න තැනට ඉතා ළඟටම. that sound was getting එහෙම නැත්නම් coming so close to me. නේද? reaching that sound කියන්නේ අර ශබ්දය was getting so close to me. ඒ ශබ්දය මම ඉන්න තැනට දැන් ළඟා වෙමින් සමීප වෙමින් තිබ්බා.
I started to run. මම දුවන්න පටන් ගත්තා. ඔයාගේ මොබයිල් එක අනිත් පැත්ත හරව ගත්තොත් හොඳට පේනවා මේක. I started to run towards the jungle. Right? මම දුවන්න පටන් ගත්තා වනාන්තරයේ ප්‍රදේශයට. I started to run towards the jungle. මම වනාන්තරයේ පැත්තට කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. සහ climbed up කියන්නේ නැග්ගා. ගහකට නැග්ගා. climbed up a tree. මම ගහකට නැග්ගා. දැන් මෙයා නැගලා තිනවා දුවලා ගිහින් කැලේ පැත්තට ගහකට නගිනවා. right. You would be ටිකක් ඇඩ්වාන්ස් ප්‍රයිස් එකකුත් මේ සෙන්ටෙන්ස් එකකුත් මම ඔයාලට මෙතනට දානවා. You would be amazing. ඔයා පුදුමයට ලක් වේවි. If I told you the scene. මම ඔයාට දර්ශනය කිව්වොතින්. That I saw. මම දැකපු දර්ශනය ඔයාට කිව්වොතින් ඔයා පුදුමයට ලක් වේවි. මේක ඇවිල්ලා if type 2 වල sentence එකක්. මම දැකපු සිද්ධිය ඔයාට කිව්වොතින් ඔයා පුදුමයට ලක් වේවි. ඒ කියන්නේ මම දැකපු සිද්ධිය ඔයාට කියනවා නම් ඔයා පුදුමයට ලක් වේවි. මේක ඇවිල්ලා අර කිව්වොතින් පුදුම වේවි. කියයිද නැද්ද දන්නේ නැහනේ නේද? You would be amazing if I told you the scene that I saw. දැන් මම යනවා ඊළඟ ඡේදෙට. දැන් කැලේනේ ඉන්නේ. ඒ නිසා කොළ පාටින් තිබ්බා. හරි. I saw a big elephant. මම දැක්කා ලොකු අලියෙක්ව. I saw a big elephant walking towards the river. With its right. I saw a big elephant walking towards the river. මම දැක්කා ලොකු අලියෙක්. මම දැක්කා ලොකු අලියෙක් ඇවිදගෙන right. එනවා ගඟ පැත්තට. පැහැදිලිද? ගඟ පැත්තට towards the river. මම දැක්කා ලොකු අලියෙක් ඇවිදගෙන එනවා ගඟ පැත්තට. මෙන්න.
I was shivering. නේද? මම ගැහෙමින් හිටියේ. I was shivering. මම ගැහි ගැහි හිටියේ. sorry අකුරක් වෙදෙනවා මෙතන. I was shivering. දැන් shiver වෙනවා කියන්නේ ගැහෙනවා කියන එක. මාව පට ගාලා වෙවුලනවා දැන් බයි. I was shivering. මේ වචන හරි වැදගත්. I was shivering when I saw the elephant. මම ගැහි ගැහි හිටියේ මම අලියව දැක්කහම. අලියා දකින්නකොට. right. අලියව දැක්ක වෙලාවේ මම දකින්නකොට මම ගැහි ගැහි හිටියේ. I saw a big elephant walking towards the river. දැන් ගඟක් තියෙනවා මෙතන එහා පැත්තේ. ඒක බලන්න යනකොට අලියා ඒක දිහාවට වතුර බොන්න යනවා. ඉතින් අද ගොඩක් වහිනවලා පළාත්වලට. ඉතින් කට්ටිය සමහර ළමයින්ට join වෙන්න බැරි වෙයි. ඒක ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. right. I saw a big elephant walking towards the river. I was shivering when I saw the elephant. දැන් බලන්න තව සරල වාක්‍යයක් හදනවා. Fortunately වාසනාවට the elephant did not see me. අලියා මාව දැක්කේ නෑ. Who was on a tree. ගහක් උඩ ඉඳපු මාව. Me who was on a tree. ගහක් උඩ ඉඳපු මාව අලියා දැක්කේ නෑ. වාසනාවට. Though I had seen elephants in the zoo. සත්තුවත්තේ අලි දැකලා තියෙනවා වුණාට though I had seen සත්තුවත්තේදී අලියෝ දැකලා තිබුණා වුණාට සත්තුවත්තේදී right. although likely කියන්නේ වගේ කියන අදහස නඳුන්. right. ඒ වගේම කියන අදහස. හොඳයි. ඒ වගේම වගේ. though although even though even if කියන පද මෙතනට ඕන යොදන්න පුළුවන්. though කියන එක වෙනුවට though I had seen elephants in the zoo. I had never seen an elephant like this. ඔන්නවට හරියටම සෙන්ටෙන්ස් එකක් හැදුවා තව එකක්. Though I had seen elephants in the zoo. සත්තුවත්තේ අලියෝ දැකලා තිබුණා උනාට I had never seen මං කවදාවත් දැකලා තිබුණේ නෑ. I had never seen an elephant මං කවදාවත් දැකලා තිබුණේ නෑ අලියෙක්ව like that අර වගේ. before කියන්නේ කලින්. අර වගේ කලින් මේ අර වගේ අලියෙක් කලින් දැකලා තිබුණේ නෑ. ඕනම් මේ වගේ කියලා දාන්නත් පුළුවන්. මෙවැනි අලියෙක් එහෙම උනොත් this වෙනවා. මෙවැනි අලියෙක් කලින් I had never seen an elephant like this before. මං කවදාවත් දැකලා තිබුණේ නෑ මේ වගේ අලියෙක්ව කලින්.
හොඳට මතක තියාගන්න ස්ටෝරි එකේදී. දැන් ඔයා කතා කරන්නේ අතීත සිද්ධියක් ගැන. Now you are telling a story to your friends or to the classroom. So the incident, or right, the incident had already happened. ඒක සිද්ධ වෙලා දැනටමත් ඉවරයි. Right. Now you are talking about a past incident. ඔයා කතා කරන්නේ past incident ගැන. අතීත කතාවක් ගැන. So it's in the past tense. So when you write a story, you should focus on writing it in past tense form. You can use simple past, past continuous, past perfect, like that. But if you write something, if you caught something, ඒ කියන්නේ මොනවාරි උපුටනවා නම්, then you can write it between inverted commas. Then you can write it using present tense or present, simple present, present continuous, or something like that. But the main tense that we use to write a story is luckily, right Nadunya, you can use luckily. ඒ right වාසනාවට. එතකොට මම කිය හිටියේ I was talking about the method, the main tense that we can use to write a story. Here I had never seen, like that. Here මෙතන මම I have used, not I have seen කියලා නෙමෙයි දාලා තින්නේ. I had never seen. මන් දැකලා තිබ්බේ නෑ an elephant, අලිරාළ කෙනෙක්ව like this before. මෙවැනි අලියෙක්ව කලින් දැකලා තිබුණේ නෑ. අපි කොහොමද කියන්නේ? මට කියන්න බලන්න. දැන් මෙතන elephant කියලා තියෙන අලියානේ. මම දැකලා තිබුණේ නෑ මෙවැනි යාළුවෙක්ව මීට කලින්. කොහොමද කියන්නේ? කාටද පුළුවන් මයික් එක ඔන් කරලා කියන්න? 18ක් ඉන්නවා මට පේනවා ස්ටුඩන්ට්ලා දැන්. රයිට් කියන්න බලන්න. right. message එකට එනවා. හරි. okay. I had never seen a friend like this before. I had never seen a friend like this before. මම මේ වගේ යාළුවෙක්ව කවදාවත් දැකලා නැහැ. right. එතකොට right පුතේ ඔහොම ඉන්න. හරි. තේ ඕන කට්ටිය කියන්න හොඳ. තේ දෙනවා. හරි. අපි දැන් මේක මේ අවසානයක් කරා ගෙනියන්න ඕන. අවසානයක් කරා ගෙනියන්න හදන්නේ. I had never seen an elephant like this before. That day was the day when I That day was the day when I experienced goosebumps.
කාටද කියන්න පුළුවන් මේ sentence එකේ තේරුම මොකක්ද කියලා? That day was the day when I experienced goose bumps on my entire body. Right? Kavin, can you answer this question? I am asking you, what's the meaning of this sentence? Can you translate this? That day was the day when I experienced goosebumps on my entire body. හිමංශ ඔයාලට පුළුවන් ද මේකට ආන්සර් එක දෙන්න? goosebumps කියන්නේ මොනවද? සෙනිත් බෑ වගේද? අමාරුයි නේද? කඳුළු ගැටිති කියලාද කියන්නේ ඔයාලගේ පැත්තේ මන්ද එහෙමද කියලා? අර අපි කියන්නේ මේ ඇඟේ හිරිගඩු මතුවෙනවා කියලා. අර සීතල වෙලාවට රෝම කූප කෙලින් වෙලා අර පොඩි බය වුණාම ඇති වෙන දෙයක් තියෙන්නේ පූසොන්ගේ එහෙම ඇඟේ මවිල් පිම්බෙන්නේ. අර අපේ ඇඟේ හීතල වෙච්ච වෙලාවට එකපාරට බය වෙච්ච වෙලාවට එහෙම වෙනව නේද? ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ goosebumps on my entire body. මගේ මුළු ඇඟේම goosebumps මම experience කරේ. ඒ කියන්නේ අත්විඳේ මම අන්න එදා තමයි that day was the day. අන්න එදා තමයි මම මුළු ඇඟ පුරාම අන්න එදා තමයි මම මුළු ඇඟ පුරාම goosebumps අත්විඳේ. ඒ කියන්නේ හිරිගඩු මතුවීම අත්විඳේ. ඒ කියන්නේ ඇඟේ මුළු ඇඟේම හිරිගඩු පිපුණ යන්න මගේ එදා තමයි කියන එක තමයි ඒකේ තේරුම. හරි. අපි යන් ඉවර කරන්න. I was there I was there about it. I was there about an hour till my parents came. මගේ දෙමව්පියෝ එනකන් මම එතන හිටියා. ඉතින් අතීත කාලයෙන් දෙකම තියලා තින්නේ sentences කෑලි දෙකේම. එහෙම නැත්නම් clauses දෙකම ලියලා තින්නේ main verb එක අතීත කාලයට හරවලා. සිද්ධිය incident එක සමස්තයක් විදිහට අතීත කාල නිසා I was there මං එහි හිටියා. I was there මම එතන හිටියා. About an hour පැයක් විතර නේද? පැයක් විතර මම එතනට වෙලා හිටියා. Till my parents came. මගේ දෙමව්පියෝ එන තුරාවට මගේ දෙමව්පියෝ එනකම් මම පැයක් විතර එතන හිටියා. So finally I could go home. මට ගෙදර යන්න පුළුවන් වුණා. Finally I could go home with my parents. Normally now I do not go alone at night.
do not go out alone at nights. සාමාන්‍යයෙන් මම රැට දැන් තනියම එළියට යන්නේ නැහැ. Finally, I do not. Finally, I could go home with my parents. අවසානයේ මට අම්මලා තාත්තලා එක්ක ගෙදර යන්න පුළුවන් වුණා. Normally, සාමාන්‍යයෙන් now I do not go out. දැන් මම ඔයාලා බලයයි සර් මේවා කෙටි කරන්නේ නැත්තේ කියලා do not කියලා ලියනවා. නේද? don't කියලා නොදා ලිව්වයි කියලා. Normally I do not go out alone at nights. ඇයි අපි රැට මම දැන් රැට එළියට යන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? සමහර ළමයි ඉන්නවා දවල්ට චණ්ඩියා රැට හරිම බයයි. එළියට යන්නේ නැහැ. නේද? එක්කෝ ස්ත්‍රෝත කිය එක්කෝ එළියට යන්නේ තිපිසෝ ගාතාව කියලා නැත්තම් අර ප්‍රේ කර කර යන්නේ. දෙවියන් වහන්සේ මාව රැකගනිත්වා කියලා යනවා. ක්ලාස් එකේ ගෙදර යද්දී චණ්ඩිකම් මොකුත් නැහැ. හැබැයි Facebook එකේ දාන්නේ මොනවද? ස්ටෑන්ඩ් එකට આવොත් බලා ගන්නම් නේද? ලොකු දේවල් තමයි නිවාඩු කාලේ සීසන් එකේදී ළමයි දාන්නේ FBs වල. Now I do not go out alone at nights. මම හිතනවා මේ කතාව බලන්න වචන කොච්චරක් තියෙනවද කියලා. I hurried කියන තැන ඉඳන් ගත්තොත් 1 2 3 4 5 6 7 8 9 10. ඉතින් ඕකේ තියෙනවා 100කට වඩා. හරිද? ඉතින් මේකට ලකුණු 10ක් ගන්න පුළුවන්. මේක තමයි මම ඔයාලට කියලා දෙපු ස්ටෝරි එක. මේක දිහා අවසාන ওই විග්‍රහයක් ආයේ දැම්මොත් අපි මෙන්න මේ විදිහට I hurried home කියන්නේ මම ඉක්මනින් ගියා ගෙදර පිටත් වුණා. hurry කරන්නේ ඉක්මන් කරා. from the bus stop බස් නැවතුම් පොලේදී. as it was sunsetting ඒ ඉර බහිම නිසා. නේද? ඉර බහින වේලාව ගොම්මන් වෙලාව නිසා. sunsetting එක නිසා. දැන් අපිට තියෙන as I walked along narrow path පටු අඩිපාර දිගේ මං ඇවිදගෙන ගියපු නිසා suddenly I heard එකපාරට මට ඇහුණා suddenly I heard a strange sound. ඔන්න දැන් මම මෙතන ඉඳන් ලියනවා. එහෙනම් දුවේ පුතේ මතක තියාගන්න a strange sound කියලා කියන්නේ a strange sound එකක් කියලා කියන්නේ අමුතු සද්දයක්. බලන්න නිල් පාට වේ දැන් අමුතු සද්දයක් ඇහුණා නම් ඔයාට. හරියට හරි. දැන් තියෙනවා strange sound. එහෙනම් I heard a strange sound කියන එක මතක තියාගන්න. මේ වගේ ඒවා ලියන්න වෙනවා ගොඩක් වෙලාවට ස්ටෝරි එකකදී. I heard a strange sound. ස්ටෝරි ලියන්න පුරුදු වෙන්න ඕනේ ක්‍රම දෙකක් මම කියන්නම්. එකක් තමයි ගෙදරදී තමන් අත්දැකපු හෝ යාළුවෝ අත්දැකපු සිද්ධි මතක් කරලා ඒවා ඉංග්‍රීසි වලින් ලියන්න try කරන්න අහුවෙන කඩදාසි වල. ඔක්කොම අතීත කාලයෙන් පටන් ගන්නෙ නේද? Last week when I went to the class මම පන්තියට යනකොට එහෙම නැත්නම් when I was going to the class I heard a strange sound. මට ඇහුණා අමුතු සද්දයක්. Last week when I was going to the class I heard a strange sound from the forest. I heard මට ඇහුණා a strange sound from the forest. I heard a strange sound from the forest. From the room. ඔය විදියට ඔයාට ලස්සනට ගොඩනගන්න පුළුවන්. I could not clearly identify. මට බැරි වුණා. ඔයා මතක තියාගන්න ලියද්දී මේ ඇඩ්වයිස් එක මම දෙනවා ඔයාට ලිවීමේදී මෙහෙම could not කියන ඒවා couldn't කියලා එකතු නොකර මේ විදියට මේවා contractions විදියට ලියන්නේ නැතුව මේවා දිගහැරලා නේද? මේ විදිහට ලියන එක තමයි මම අනුමත කරන්නේ writings වලදී. මොකද අපි අර කෙටි කරලා ලියන ඒවා යොදාගන්නේ සාමාන්‍යයෙන් කතා කරද්දී. ඉතින් මේ formal writing එකක් ලියද්දී ඔයාට වැඩිය හොඳයි කියලා යෝජනා කරනවා මේ විදිහට දිග හැරලා තියෙන එක. I could not clearly identify හඳුනා ගන්නට what that sound was. එම ශබ්දය කුමක් වූවාදැයි. ඒ ශබ්දය මොකක්ද කියලා. Therefore එම නිසා බලන්න කමාව එකක්වත් question mark එකවත් මම අතාරින්න නැතුව මෙතන full stop එක තියෙන නිසා මේ capital ලකුරකින් therefore පටන්ගෙන තියෙනවා. සාමාන්‍යයෙන් therefore කියන වචනේ sentence එකක මුලට දැම්මම අපි කමාවක් දානවා. therefore ඔයාලට පේනවා so you can clearly see there is a comma at the end of the word therefore. therefore කියන වචනේට පිටුපසින් කමා එකක් ඔයාලට දකින්න පුළුවන්.
හරිද? I was shocked. මම කම්පණයට ලක් වුණා. තිතක් තිබ්බා එතන. ඥා full stop එක පවා වැදගත්. I took my mobile phone out. මම ගත්තා මගේ ජංගම දුරකථනය එළියට. I took, take නෙමෙයි took. මම ගත්තා my mobile phone, මගේ ජංගම දුරකථනය. පැහැදිලිද? out, එළියට. ඊට පස්සේ කියනවා and tried to call my father. බලන්න මෙතන but මේක ඉවරලා but දාලා කමාවක් දාලා but unfortunately එහෙම නැත්නම් luckily he did not answer my call. ඔහු මගේ call එක ඇමතුම ගත්තේ නෑ. meanwhile කියන එක හරි වැදගත් වචනයක්. බලන්න steps විදියට තාත්තට call එකක් ගන්න හදනවා. ඊට පස්සේ නමුත් ඊළඟට සිද්ධ වෙච්ච දේ මම ලියද්දි but කියන conjunction එක පාවිච්චි කරලා තමයි මේක ලස්සනට සෙට් කරන්නේ. නේද? right. but කියන වචනය යොදලා තමයි ඒක මේ ඔයාලට පේනවාදී මෙන්න මේ බට් එක එයාව දාලා තමයි අර කතාව ගොනු කරන්න එක ළඟකට අරම තාත්තට ගත්තා මේ අතින් මං කියනවා නෑ නමුත් තාත්තා ආන්සර් කරේ නෑ බට් එහෙම වුණා I think සිද්ධිය වාසනාවන්තද අවාසනාවන්තද කියලා දන්නේ මම because I faced the situation alone there was no one with me at the situation where the incident occurred so I had the experience about this scene so I tell it is an unfortunate incident so I used unfortunately he did not answer my call neither sometimes if he had answered the mobile phone so father would have arrived to carry you home නේද තාත්තා මේක ආන්සර් කරා නම් තාත්තා ඇවිල්ලා ගෙනියන්න තිබ්බ ඔයාව ගෙදර ඔය අතරේ තියෙනවා meanwhile ඔය අතරේදී that sound was getting so close to me නේද I started to run ඔය වගේ වචනත් වැදගත් I started to run towards කියන්නේ දිහාවට I started to run towards the jungle and climbed up a tree ගහකට නැග්ගා you would be amazing if I told you the scene ඔයා පුදුම වෙයි මං ඔයාට scene එක කිව්වොතින් that I saw මම දැකපු I saw a big elephant මං දැක්කා ලොකු යකෙක්ව a devil දැන් මෙතන නම් අපේ elephant අපේ කතාවේ ඉන්නේ I saw a big snake I saw a big animal නේද මම ලොකු සතෙක් දැක්කා I saw a big man coming towards me මං දිහාවට එනවා right walking towards the river ගඟ දිහාවට ඇවිදගෙන යනවා towards s එකක් තියෙනවා ගඟ දිහාවට නේද දැන් මට ඔන්නොත් කියන්න මෙහෙම මිනිහෙක් මගේ දිහාවට ලොකු මහත මිනිහෙක් a fat man was walking towards me when I was in my room alone මම්මගේ කාමරේ තනියෙන් ඉන්නකොට ලොකු මහත මිනිහෙක් a fat man was walking towards නේද එහෙම නැත්නම් walking වෙනකොට අපිට දාන්න පුළුවන් මෙතන stepping කියලා මේ වෙනුවට stepping පියවර තබමින් ආවා walking කියන එකට සමානව ගන්න පුළුවන් stepping කියන එක නේද මේකට සමානයි stepping towards me මේවා වැදගත් මේ
phrases මේ sentences. A fat man was walking towards me when I was in my room alone. මම මගේ කාමරේ තනියම ඉද්දී මහත මිනිහෙක් මන් දිහාවට ඇවිදගෙන ආවා. I shouted. මං කෑ ගැහුවා. As best as loud as. මට පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවා. I shouted as loud as I could. Right. As loudly as I could. හොඳයි. දැන් බලන්න finally I could go home කියලා මේ ස්ටෝරි එක මම මෙතන ඉවර කරලා තියෙනවා. මම විඳපු අත්දැකීම නිසා මම කියන දේවලුත් තියෙනවා. I could go home with my parents කියලා වෙරලා normally now I do not go out. කතාවෙන් ගත්ත අත්දැකීමක් නිසා after having a piece of experience now I do not go out alone at nights. දැන් මං යන්නේ නැහැ. ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මෙදිරි එළියටත් බයයි කියලා වගේ නේද නඳුන්? ඒ නිසා එළියට යන්නේ නැහැ දැන්. right. මම ස්ටෝරි එකක් ලියද්දි පාවිච්චි කරන්න පුළුවන් තව වැදගත් දේවල් ටිකක් ඔයාලට මෙතනදීම කියලා දෙන්නම්. ඉතින් මේක අනිවාර්යෙන් ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ ඒවා. ඕන ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. බලමු මම ඔයාලට මේ ටයිප් කරන්න ඕන සිංහල ඇප් එකකුත් තියෙනවා මම ඒක ගන්නකම්. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම. එක දවසක් මම තනියම ගෙදර ඉද්දී ඔන්න වගේ කෑලි අපිට ඕන වෙනවා නේද? මම එක දවසක් මම තනියම ගෙදර ඉද්දී මට අමුතු ගඳක් දැනුණා. right. දැනුණා සිංහල නායන්න වැරදි right. මට අමුතු ගඳක් දැනුණා. එහෙම නැත්නම් මට අමුතු එම ලියා ගන්නද ශබ්දයක් ඇහුණා. මට අමුතු ශබ්දයක් ඇහුණා. මට අමුතු සෙවණැල්ලක් දකින්න පුළුවන් වුණා. ඒ වෙලාවේ කවුරුවත් එතන හිටියේ නෑ. මම විතරයි ඒ වෙලාවේ එතන හිටියේ. මේ සෙට් එකම කියලා දෙනවා right. මම විතරයි ඒ වෙලාවේ එතන හිටියේ. මම හොඳටම
බය වුණා. මම ඒ වගේ දෙයක් අත්දැකීමක් කවදාවත් මූණ දීලා නැහැ. right? මේ සාමාන්‍ය පොදුවේ generally you can use these things when writing a story. මම ළඟ ඒ වෙලාවේ දුරකථනයක් තිබ්බේ නෑ. right? දුරකථනයක් තිබ්බේ නෑ. ශානුක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් නේද? මම ළඟ මේ වෙලාවේ ටෝච් එකක් තිබ්බේ නෑ. මෙන්න මේවා ලියන හැටි අපි ඉස්සෙල්ලා බලමු මේ ටික. right. මම දැන් මේ එකින් එක එන්නම්. එක දවසක් මම තනියම ගෙදර ඉද්දි කියලා විතරක් හදාගන්නේ කොහොමද? නේද? one day කියලා දාලා කමාවක් දාලා right ඔයාලත් උත්තර දෙනවා මට පේනවා. One day I was alone at home. Very good. One day I was alone at home. One day I was alone at home. Right? Double letters අදිනවා පුතේ. ඒක තමයි keyboard එකේ හැටි. One day I was alone at home. දවසක් මම තනියම ගෙදර ඉඳී. එහෙම නැත්නම් ගෙදර හිටියා. නේද? මම තනියම දවසක් ගෙදර හිටියා. One day I was alone at home. නේද? අන්න ඒ වෙලාවේ when I was one day දැන් when මෙතනට දැම්මොතින් one day when I was alone at home කියලා ගහුවොත් මම ගෙදර එක දවසක් තනියම ගෙදර ඉන්නකොට දවසක් මම තනියෙන් ගෙදර ඉන්නකොට දැන් මට කියන්න බලන්න දවසක් මම තනියම කාමරේ ඉන්නකොට one day when I was alone in my room මම මගේ කාමරේ තනියෙන් ඉන්නකොට in my room. One day when I was alone in the classroom. තේරුණාද? එකමත් එක දවසක මම පන්ති කාමරේ තනියෙන් ඉන්නකොට. One day when I was alone. නිකන් ගත්තොත් දවසක් මම තනියම ඉද්දී මට අමුතු ගඳක් දැනුණා. I felt a strange smell. A strange smell එක කියලා කියන්නේ ගඳ සුවඳ දෙකටම කියනවා. ඉතින් සරලයි ඒ වචනේ. I felt a strange smell. අමුතු ගඳක්. A strange smell. මට අමුතු ශබ්දයක්. yes මට answers එනවා කට්ටිය. මට අමුතු ශබ්දයක් ඇහුණා. ඉතින් මේක නම් ලියන්නේ I could කියලා දාලා නේද? ඒක වැඩි ලස්සන එහෙමයි. I could hear a හේතුව තමයි අර can කියන වචනයයි see කියන වචනයයි එක්ක අපි hear කියන වචනයයි see කියන වචනයයි එක්ක can පාවිච්චි කරනවා. දැන් I can hear you කියලා තමයි කියන්නේ. මට can වල සහභාගීත්වය ඇතුව තමයි මේ ක්‍රියාපද අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. I can hear you මට ඔයාව ඇහෙනවා. කියන්නේ ඇහෙන්න පුළුවන් කියන එකම නෙමෙයි. මට ඇහෙනවා. I can hear you. I can feel you මට ඔයාව දැනෙනවා. I can see you මට ඔයාව පේනවා. can වල සහභාගීත්වය ඇතුව යන ක්‍රියාපද ඒ. එතකොට ඒක අතීතය ගත්තොත් past tense form එක ගත්තොත් I could hear
a strange sound මට අමුතු ශබ්දයක් ඇහුණා නේද මට අමුතු හෙවණැල්ලක් දකින්න පුළුවන් වුණා රයිට් කොහොමද කියන්නේ ටියුමි කියන්න බලන්න ආන්සර් එක a strange shadow I could see a strange shadow ඒ වෙලාවේ කවුරුත් එතන හිටියේ නෑ කවුද there was no one නේද there was no one there at that time හරිද there was no one there එහි at that time there was no one there at that time ඒ වෙලාවේ එතන කවුරුත් හිටියේ නෑ මම විතරයි ඒ වෙලාවේ එතන හිටියේ only right මේ system එක very lazy I was the only person who was there at that time ඒ වෙලාවේ එතම ඉඳපු එකම මිනිස්සයා මම විතරයි මම හොඳටම බය වුණා අපි කලිනුත් ලිව්වා I was so afraid FRAID I was so afraid එහෙම නැත්නම් I was frightened I was frightened මම හොඳට I'm බය වුණා I was frightened එහෙම නැත්නම් shocked I was so shocked මං බය වුණා ඔය විදිහට කියන්න පුළුවන් ගොඩක් මම ඒ වගේ අත්දැකීමකට කවදාවත් මුහුණ දීලා තිබුණේ නෑ right I had never faced such an experience such an incident right I had never faced such an incident කියලා කියන්නේ ඒ වගේ සිදුවීම right incident සිදුවීම incident I had never faced such an incident එවැනි සිද්ධියකට such an incident කියන්නේ එවැනි සිද්ධියකට before කියලා කියන්නේ කලින් I had never faced මම මුහුණ දීලා තිබ්බේ නෑ such an incident හොඳට මතක තියාගන්න ළමයි incident කියලා කියන්නේ සිද්ධිය an incident සිද්ධියක් එවැනි සිද්ධියක්ට මං කවදාවත් මුහුණ දීලා නෑ I had never faced such an incident like that කියන්නේ එවැනි මං ඒ වගේ සිද්ධියකට කවදාවත් මුහුණ දීලා නෑ බලන්න මේ වාක්‍යයේ තියෙනවා 1 2 3යි 4 5 6 7 8 9 වචන 9ක් තියෙනවා මේකේ right you can count it there are 9 words මේක ඇතුලේ තියෙනවා words 9ක් but you have to write 100 words to your story ඉතින් මේ වගේව මතක තියාගත්තම ඔයාගේ වචන ගාන අපිට කවර් කරගන්න පුළුවන් මේක අදාළයි අදාළ නැති දෙයක් නෙමෙයි අවසාන හරියට ලියන්න පුළුවන් නේ එවැනි අත්දැකීමකට මුහුණ දීලා තිබුණේ නැහැ ඉතින් ඕනම එකකට ලියන්න පුළුවන් ඉන්සිඩන්ට් එකක් ෆස්ට් ටයිම් වුණා නම් මගේ ළඟ ඒ වෙලාවේ දුරකථනය තිබ්බේ නැහැ දුරකථනයක් තිබ්බේ නැහැ I didn't have yes very good answer I did not have think කෙටි නොකර ලියමු නේද I did not have මෙන්න මෙහෙම එකතු නොකර ලියමු did not have didn't not I did not have a mobile I did not have a mobile phone with me at that time with කියලා දාන්න ඕනේ
right මොකක් හරි දෙයක් මම සමග කියන එක නෙමෙයි ඒක උනාට එන්නේ I didn't have a mobile phone with me මගේ ළඟ දුරකථනයක් තිබ්බේ නෑ අර මගේ ළඟ කියන අදහස ගන්න තමයි ඒක දාන්නේ near කියන එක දාන්නේ නෑ ළඟ කියලා කියන්න near කියන්නේ භූමියෙන් හෝ යම්කිසි වටපිටාවෙන් අපිට සමීපයි නම් ළඟයි නම් I did not have a mobile phone with me at that time ඒ වෙලාවේ මගෙත් එක්ක දුරකථනයක් තිබ්බේ නෑ at that time හොඳට මතක තියාගන්න මේ phrases මේ කෑලි mobile phone හොඳට වරද්දන දෙයක් තමයි ළමයි මෙන්න මේ වගේ mobile phone කියන එක වෙනුවට ළමයා ලියනවා මෙන්න මේ වගේ ඒවා මම ටිකක් මැදට අරන් ලියන්නම් නේද එහෙම I didn't ළමයා ලියනවම I didn't have a phone this is totally wrong you cannot write like this I did not have a phone එහෙම නැත්තම් ළමයා ලියනවා නේද ඔව් ෆෝන් කියලා ඔහම ලියනවා have කියන එක ඔහම කොට ගහනවා නේද ඕම ලියන්න බෑ I was going to the class ඔහම ලියන්නත් බෑ I was going to the class මම පන්තිය මේ SMS ගහන විදිය මොබයිල් එකෙන් ඉතින් මේ වගේ ඒවා යූස් කරන්න බෑ class කියලා the වෙනුවට d දානවා එහෙම බෑ හරිද වැරද්දලවල් ලියන්න එපා එකක් අහුන ගමන් ඔක්කොම ඉවරයි ඉතින් කතාවක් ලියද්දී ඔයාට ලියවෙන්න ඕන තව මොනවද කියලා මට කියන්න මම මේක මකනවා දැන් right කාට හරි මොනවා හරි ස්ටෝරි එකකට ඇඩ් වෙන්න තව මොනවා හරි සෙන්ටෙන්සස් මෙන්න මේ වගේ එකක් හදන්නේ කොහොමද කියලා අහන්න පුළුවන් ළමයෙක් ඉන්නවද ඕනේ කෙනෙක් හරි ඉතින් ඔයාලා හැමෝම හොඳට ඉගෙන ගන්න ඕන ඒක නිසා තමයි මේක කියන්නේ ස්ටෝරි එකක තව අන්තර්ගත වෙන්න ඕන දේවල් ටිකක් කියලා මම අලුත් ක්වෙස්චන් එකකට යන්නම් I saw it sorry I couldn't මට බැරි වුණා I could see ULD I could not exactly I what was happening I could not exactly understand what was happening there එතන මොකද්ද සිද්ධ වෙමින් පැවතුනේ කියලා මට එතන වෙමින් තිබ්බේ මොකද්ද කියලා මට හරියටම තේරුම් ගන්න බැරි වුණා I could not exactly understand what was happening there නේද what was happening there I could not exactly understand what was happening there මට හරියටම තේරුම් ගන්න බැරි වුණා එතන මොකද්ද සිද්ධ වෙමින් පැවතුනේ කියලා ඊට පස්සේ ගත්තොත් exactly කියලා කියන්නේ හරියටම the time was about 10 the time was about 10 pm වෙලාව පස්වරු 10 විතර වෙලා විය the time was about 10 pm when I woke up right රෑ 10 විතර වෙලා මං අවදි වෙනකොට
මම පිටත් වෙනකොට when I left අතීත කාලයෙන් කියන්නේ when I left the time was about 10 pm when I left මම පිටත් වෙනකොට වෙලාව 10 විතර වෙලා නේද තිබ්බේ රෑ 10 විතර වෙලා තිබ්බේ මම පිටත් වෙනකොට the time was about වෙලාව සඳහන් කරද්දී අපිට ඕක වැදගත් වෙනවා the time was about කියන්නේ විතර කියන එක හරියටම නිශ්චිතව නෙමෙයි විතර 10ට විතර නේද it was midnight when I බලන්න it was midnight when I heard that sound මට ඒ ශබ්දය ඇහෙනකොට midnight වෙලා තිබ්බේ it was midnight රෑ 12යි නේද මධ්‍යම රාත්‍රී වෙලා තිබ්බේ it was midnight when I heard that sound it was midnight when I heard that sound ඉතින් right මම මේ කතාවෙන් පස්සේ දැන් යනවා ඔයාලත් එක්ක අලුතෙන් කතා කරන්න ඊළඟ කොටසට I'm going to share the screen again මෙන්න මේක තමයි අපි ආයේ බලන්න යන්නේ මේක ඉතින් ඔයාලට මේකේ නම් ලකුණු 15ක්ම හම්බ වෙනවා මේ ක්වෙස්චන් එකට sorry story එක right ලකුණු 15ක් 15 marks ඉතින් ඔක ලියන්න තිබ්බ මෙතනත් modes of transport කියන එක in transport කරන ආකාර ගැන එසේ එකක් මේකේ තියෙන්නේ ඊළඟට an unforgettable trip අවතක නොවන trip එකක් අපි මේක කලින් ලිව්වා මතක ඇති 13 වෙනි ප්‍රශ්නේ question number 13 was කොලේ secretary විදියට ඔයාගේ literary association එකේ මේක අපි ලිව්වා නේද මේක රාජකාරී ලියුමක් formal letter එකක් මුලින්ම ලිව්වා තනතුර තමන්ගේ ඊට පස්සේ address එක දැම්මා official address එක date එක දැම්මා ඊට පස්සේ ලබන එක්කිනාගේ address එක දැම්මා the manager මොකක් හරි ගුණසේන bookshop Colombo 7 එහෙම දාලා dear sir කියලා ලිව්වා නේද in request of books එහෙම නැත්නම් in connection with having books නේද regarding our literary association නැත්නම් having a list of books පොත් ලයිස්තුවක් ලබා ගැනීම පිණිසයි regarding කියලා දාලා මාතෘකා ලියුවා ඊට පස්සේ එසේ letter එකේ body of the letter ලියුමේ මැද කොටස ලියලා අවසානයේ yours sincerely එහෙම නැත්නම් yours faithfully කියලා නම ලියලා signature එක ඇතුළත් කරා right ඊට පස්සේ මම ඔයාව අවධානය ගෙනිච්චොත් මෙන්න මේ පේපර් එකට දැන් underline කරන්න තියෙන්නේ first එක මෙන්න මේක මේ ඔයාලට first එකක් ආවෙ නැති නිසා තමයි මේ first එක කරේ ලබන සතියේ ඉඳන් second term එකේ papers ටික කරනවා දැන් මේක බැලුවොත් අනුරාධපුර and පොළොන්නරුව are great historical cities in Sri Lanka second paper එකක් මේ දැන් මේ අරකේ first එක ඉවරයි ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගරලු අනුරාධපුර පොළොන්නරුව right අද මන් දෙනවා වැඩේ මේකට උත්තර කතා කරමු දැන් Sri Lanka is a fast හිස්තැනක් developing development country what's the correct answer
Yes. Come on. Yeah. Fast developing is the correct answer. සංවර්ධනය වෙමින් පවතින. වේගයෙන් සංවර්ධ. Yes, good answer. Come on, very good. Sri Lanka is a fast developing country. Time is තැනක් blank. There are 3 options. You can select only one answer. Yeah, management. කාල කළමනාකරණය is an important factor for a successful life. සාර්ථක ජීවිතයක් සඳහා වන වැදගත් පැතිකඩක් කාරණාවක්. An important factor කියලා කියන්නේ වැදගත් කාරණාවක්ලු for a successful life. සාර්ථක ජීවිතයක් සඳහා. So I think you may have heard or listened to the voice clip I sent. audio part එකක් මම එව්වා. ඔයාලට කම්මැලිකම ගැන මම හිතනවා ඒක අහන්න ඇති කියලා. නේද ලස්සන මේ audio එකක්. කම්මැලිකම කියලා එකක් එවලා ඇති. Teaching is a noble. Noble කියන්නේ උසස් වංශවත් වැදගත් නම්බුකාර. Teaching is a noble මොනවද? Profession. නේද? In the world of work. රැකියා ලොව තුල ඇති එහෙම නැත්නම් වැඩ ලෝකයේ තුල පවතිනා වූ නම්බුකාර වෘත්තියක් තමයි a noble profession. Profession කියන්නේ වෘත්තිය. Professionally කිව්වොත් මොකද්ද? වෘත්තීමය ලෙස, right? Professional කියලා කියන්නේ වෘත්තීය. මේකේ තේරුම තමයි රස්සාව. නේද? වෘත්තිය කියන එක. People have, yes, different answers, different talents, different වෙනස් විවිධාකාර. Yes. Difference කියන්නේ noun එකක්. මේක noun එකක්. Differently කියන්නේ විෂම ලෙස. විෂම ලෙස. එහෙම නැත්නම් වෙනත් ලෙස කියන එක. Differently. Some children get මොනවද? Angry හැමෝම දන්නවා ඒක. Angry easily. පහසුවෙන්ම. සමහර ළමයි ඉක්මනින්ම කේන්ති ගන්නවා. නේද? YouTube Facebook එකේම තියෙනවා නේද? නිවාඩු දීපු ගමන්ම grade 10 11 අය තමයි දාන්නේ. 8 ඔයාලත් නෙමෙයි ඔයාලට වඩා පොඩි අය. ඔයාලා නම් දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? බස් ස්ටෑන්ඩ් එකට આવොත් මරනවා. කොහොම දාලා තිනවා. පහුගිය කාලේ ළමා ආරක්ෂණ අධිකාරියෙන් අල්ලගෙන ගියා ඒ වගේ ළමයි දෙන්නෙක්. අත්තරංගුට ගත්තා ඒව දාපු කට්ටියක්. නේද? කැති පොරව අරගෙන නේද? රස්තිය අධිකාර භාෂාවෙන් එහෙම ඉන්නවා. අර චන්ඩි මල්ලි කියලා කට්ටිය විසින් සමහර අය ෆෝම් කරලා අරගත්තාම මොඩ අය ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරනවා. ඇන්ග්‍රි වෙලා කුණුහරුප ටිකක් වමාරලා තමන්ගේ ජීවිතය අනාගතයම කැත කරගන්නවා. ඒ නිසා හරිම පරිස්සමෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරද්දී විශේෂයෙන්ම Facebook වගේ දෙයක් ඔයා අද අප්ලෝඩ් කරන දෙයක් තව කෙනෙක්ට ඒක තියාගෙන ඉන්න පුළුවන් මුළු ඕනම කාලයක් තුල. ඒක නිසා හරි පරිස්සමෙන් මේ දේවල් දාන්නේ. ආයි වෙනස් කරන්න බැරි වැරදි නිර්මාණය වෙන්න පුළුවන් ජීවිතය ඇතුලේ. හොඳ පරිස්සමෙන් ඒ නිසා. රයිට් මේකට ලකුණු 5ක් වාට ගන්න පුළුවන්. මේක හරියට ලිව්වා නම් ඔයාගේ ලකුණු ගුණුවට තව 5ක් ඔයා එකතු කර ගන්නවා. රයිට්. අපි යනවා ඊළඟ ක්වෙස්චන් එකට. රිපෝටඩ් ස්පීච් වලින් ලියන්න තියෙන්නේ. නේද? මෙන්න තියෙනවා රිපෝටඩ් ස්පීච් වලින් ලියන්න කියලා. Mother said it is very hot these days. අම්මා කියනවා it is very hot these days. Come on type කරන්න පුළුවන් නම්. Mother said that it was very hot these days කියන එක මොකක් වුණාද? those days වුණා. The first one is done for you normally. ඔයා වෙනුවෙන් පළවෙනි එක කරනවා. තාත්තා කියනවා I am going to the bank. මම මේකේ වෙනස් වෙන වචන දෙකට ඉරක් ගහනවා. ඊට පස්සේ ලියනවා අයත් එක්ක. මම මේවා වෙනස් වෙන ඒවා ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන. තේරුණාද? බුද්ධියෙන්.
මේකේ වෙනස් වෙන පද මම ඉරි ගහනවා. වැඩිපුර බැරි ළමයින්ටත් අවබෝධ කරගන්න. හරි. හැමෝටම දැන් පේනවා ඇති මේවා වෙනස් වෙන තැන් වලට මං ඉරි ගැහුවා. මේකේ පියුමි කෙනෙකුත් ඉන්නව නේද නම්බර් 5 වල. ලකුණු 5ක් අතේ මේක කරගත්තොත් හරියට. හැබැයි එක අකුරක් හරි වැරදුනොත් ඔයාගේ උත්තරේට සම්පූර්ණ වැරදි වැටෙනවා. එහෙනම් රයිට් උත්තර මට පේනවා දානවා කට්ටිය. very good. බලන්න දැන් උත්තර චෙක් කරලා. father said that he was going to the temple වෙනවද මේක? නෑනේ. බැංක් එකම තමයි. ක්‍රියාපදේ වෙනස් කරා. He was going to the bank. තාත්තා කියන්නේ මම බැංකුවට යන ගමන් ඉන්නේ කියලා. එතකොට මං අම්මට කියනවා අම්මේ තාත්තා කිව්වා යා බැංකුවට ඔහු බැංකුවට යන ගමන් ඉන්නේ කියලා. එතන අතීත කාලයෙන් he was කියලා ඇඩ් කරලා ලියනවා. right ඊළඟට ටීචර් කියනකොට අපිට පිරිමි කෙනෙක් කියලා ගන්නත් පුළුවන් ගැහැණු කෙනෙක් කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට he හරි she හරි දෙකෙන් ඕනම එකක් යූස් කරන්න පුළුවන්. හරිද? ටීචර් කිව්වම යා ස්ත්‍රියක් පුරුෂයෙක් දෙන්නෙක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් the teacher මේකේ ද නම් හලලා paper එකේ අඩුවක් නේද? TEACH the teacher ඔයාලා ගන්න වැඩිපුර ටීචර් කිව්වම මිස්ලා වනේ. the teacher said that she hari he hari දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන් ඔයාට මෙතනට. හරිද? පැහැදිලිද? මම she දානවා. ඒත් හරි. she would will එක තියෙන්නේ WOULD. she would teach එච්චර වෙනස් වෙන්නේ new today එක right today that day කරා. the teacher said that she would teach a new lesson that day. ඉතින් හිතන්න online අධ්‍යාපනය ලැබනවා කෙනෙක් කොච්චර ලේසිද කියලා. ඉතින් නේද ගුරුවරයෙක් මොන විෂයට හරි ඔයාගේ ළඟට ඇවිල්ලා කියලා දෙනවා. ඔයාගේ මේකෙන් ක්වෙස්චන් අහන්න පුළුවන් ඔයාට. එතකොට ඔයාට මේ හරහා ඔයාට ස්ක්‍රීන් එකේ දාලා තියෙන නිසා පන්ති ඉන්නකොට වගේ ගෝසාවක් කෑ ගහලා දාඩිය දාලා යාළුවා පිටිපස්සෙන් පැන්සලෙන් අනිනවා. අර පැත්තෙන් කුණුහරුප ගෙනවා කනට ගල්ලා මේ පැත්තෙන් ඩෙස් එකේ කවි ලියනවා. එකෙක් නිදි නේද? එහෙ පස්සේ පන්ති දාඩිය දානවා. එහෙන් අමාරුයි සමාජලට තද වෙලා ඉන්න. දැන් ඔයාට මේක අහන් ඉන්න ගමන් ඔයාට අවශ්‍යතාවයක් ඇති වෙන ඕනම අවශ්‍යතාවයක් මේ ක්ලාස් එක ටයිම් එක ඉෂ්ට කරගන්න පුළුවන් ගෙදර ඉන්න ගමන් උනත්. ඒක නිසා ඒක පහසුයි. පහසුව තුලින් ඉගෙන ගන්න try කරන්න ඕනම දෙයක් පහසුවෙන් ළඟා කරගන්න පුළුවන් නම් පහසුවෙන් ගන්න. right? Hashan said. Oh, Hashan කිව්වා දැන් හෂාන් කියන්නේ ගෑනු ළමයිද පිරිමි ළමයිද? ඒ නිසා මම හී දානවා පිරිමි ළමයෙක් නිසා නේද? නමෙන් මං අඳුර ගන්නවා. හී කියලා දාලා like කියන ක්‍රියාපදය liked කරා. simple present නිසා simple past කරා. හෂාන් said that he liked. ඉතුරු ටික ලිව්වා home made. ගෙදර හදපු. food කියන්නේ කෑම. ගෙදර හදපු කෑම වලට කැමතියි කියලා කිව්වා. full stop එක තියෙනවා අග. Hashan said that he liked homemade food. දැන් පියුමි කියන දේ බලමු අපි. I can help you said පියුමි. නේද? පියුමි said that I කියලා මේ ගෑනු ළමයෙක් මෙයා පියුමි කිව්වම පියුමි she can එක could වෙනවා. she could. very good. answers මට පේනවා දානියෝ. she could help. you කියලා කියන්නේ යා මන් දිහා බලලා පියුමි මට කියනවා මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඔයාට. ඒකල ඔයා කියලා යා හඳුන්වන්නේ මාව නේද? මට නම් මාවනේ. right. පියුමි said that පියුමි කිව්වා යාට පුළුවන් මට උදව් කරන්න කියලා. she could help me. full stop එක වැදගත්.
ඊට පස්සේ තියෙනවා last one. I want to buy a new school bag, said Fatima. ඉතින් එතකොට මේ අනිත් පැත්ත ගහලා තිබුණාට කමක් නැහැ. ඔයා මේක ගන්න මෙහෙට. Fatima said that she නේද wanted to buy. මේ buy කියන ක්‍රියාපදයේ past tense එකට යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න to කියන එකට පස්සේ තියෙන ක්‍රියාපදේ වෙනස් කරන්නේ නැහැ අපි. අය ප්‍රධාන main verb එක විතරයි වෙනස් වෙන්නේ. Fatima said that she wanted to buy. Yes, very good. මට පේනවා ඔයාලගේ answers. සෙතික answer එකක් පේනවා. She wanted to buy a new කියනක old වෙනවද? එහෙම වෙන්නේ නැහැ හොඳේ. හැම එකම වෙනස් වෙන්නේ නැහැ අතාර්කික විදියට. new තිබ්බොත් old වෙනවා ඇති. එහෙම ළමයි මම දැකලා තියෙන ඕන තරම් එහෙම දාලා තියෙනවා. new old එනවා. එහෙම කියලා හිතලා. එහෙම වෙන්නේ නැහැ කොහොමදවත්. හරිද? a new school bag කියන එක pencil box එකෙත් නෑ නේද? මේ ඉන්නවා කට්ටිය දාන අය. Fatima said that she wanted to buy a new school bag. ඔන්න ඔක තමයි. Okay answers set එක. ඉතින් මම හිතනවා මම මේක දැන් මකන්න හදන්නේ. ඔයා මේක try කරයි කියලා. Right? මේක තමයි අද දවසේ මම ඔයාලට කියලා දෙන අවසාන question එක. Complete the following sentences using the correct form of the verbs. මෙන්න මේ ප්‍රශ්න හොඳට මතක තියාගන්න. Correct form of the verbs. Correct form එක කියලා කියන්නේ නිවැරදි ස්වරූපය. ක්‍රියාපදයකට තියෙනවා විවිධ ස්වරූප. සමහරවිට වැරදි ස්වරූපය දැම්මොත් වැරදි. නිවැරදි ස්වරූපය දාන්න කියලා කියන්නේ. Given in brackets. So you can see find verbs and they are inside brackets. අපි බලමු brackets ඇතුලේ දාලා තියෙන ක්‍රියාපදවල හරි ස්වරූපය දානවා. දැන් my mother කිව්වහම right මාතක උත්තර try කරන්න. ඒක වචනයි හිස්තැනක් ඒ වගේම තියෙන early in the morning every day. මේකෙන් හොඳට අහගන්න මේක හරි වැදගත් ලකුණු 5ක් ගන්න පුළුවන්. every day කියලා කියන්නේ හැමදාම. දෛනිකව සිද්ධ වෙන දෙයක්. daily happening එකක්. එහෙමනම් මේ සිද්ධිය හැමදාම වෙන දෙයක් ගැන මේ කියන්නේ. එතකොට මේක ඇවිල්ලා early in the morning every day. මේ every day කියන එක දැක්ක ගමන් මම identify කරගන්නවා මේ වාක්‍ය අයත් වන්නේ simple present tense එකට බව. ඇයි මම හැමදාම ඉස්කෝලේ යනවා every day නේද? කුරුල්ලෝ හැමදාම පියාඹිනවා. අපි හැමදාම ඉගෙන ගන්නවා. අපි හැමදාම බත් කනවා. ඔය වගේ හැමදාම කියන වචනය යෙදෙන්නේ simple present tense එකත් එක්ක. ඉතින් ඒ නිසා මේ වචනවල පුතේ දුවේ දීලා තියෙනවා මොනවා හරි හඳුනා ගන්න මේ දීලා තියෙන ක්‍රියාපදේ අයත් වන්නේ මොන ටෙන්ස් එකටද කියලා. මේක දාන්න ඕන මොන ටෙන්ස් එකටද කියලා හොඳට අහගන්න. උත්තර ටයිප් කර ඉන්නේ. මොන ටෙන්ස් එකටද කියලා අඳුන ගන්න අපිට දීලා තියෙන ඉංගියක් හැම එකේම ඉංගියක් තියෙනවා. මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ ප්‍රශ්නෙකට උත්තර ලියන හැටි right. එතකොට ඒ ඉංගිය ඒ ක්ලූ එක අල්ලගන්න පුරුදු වෙන්න ඕන. ඒක අල්ලගත්තා කියන්නේ ඔයාට A level ද O level ද යුනිවර්සිටි මට්ටමේද මොනවත් කොහේදී වුණත් මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. හරිද? දැන් මේක නම් everyday. ඒකෙන් තීරණය කරා මේක අය simple present කියලා. ඒ වගේ මෙතන තියෙනවා my mother කියලා. එතකොට එක්කෙනයිනේ my අම්මා නම්. නේද? එතකොට gets කියන get up කියන එක මම දානවා gets up කියලා s එකක් එක්ක. ඔන්න S එක දාන්න ඔයාලට knowledge එක තියෙද කියලායි බලන්නේ. ඉංගියක් දෙනෝ. මේක තමයි simple present tense කියලා ඔයාලට අල්ල ගන්න පුළුවන්ද බලන්න everyday කියන වචනේ දාලා. ඒ වගේම my mother තියෙනවා මේක singular වචනයක් කියලා පෙන්වන්න. ක්‍රියාපදයේ singular විදියට හරවලා ලියන්න ඕන ඔයා. එහෙනම් මොකද්ද my mother නම් gets කියලා දාන්න ඕනේ. හරි. ඊළඟ එකේ දැන් හොයන්න ඕන මොකද්ද? ඉංගිය. මෙන්න තියෙනවා ඉංගිය. මම underline කරනවා. last year කියලා කියන ඉංගිය දැක්ක ගමන් පුතේ ඔයා මතක් වෙන්න ඕන. ගිය අවුරුද්දේ. එහෙනම් මොකද්ද? simple past tense එකට ගිහින් තියෙන්නේ මේක. last year. හේතුව මෙන්න මේකයි.
කාලය අතීත කාලය හඟවන. ඕන නෝට් කරගත්තට කමන්නේ තරුවක් දාලා මම මේ කියනවා. දැන් යුනිවර්සිටි එකේ නම් ලෙක්චර් එකක් දෙනකොට ලෙක්චරර් කතා කරනකොට ළමයා ලියා ගන්න වැදගත් පොයින්ට්ස්. ඒක යා නෝට් එකක් විදියට ලියන්න දෙන්නේ නැහැ දැන්. හරිද? ඒක නිසා ඉස්කෝලේදී වෙන්නේ ළමයාට අපි දෙනවනේ. යුනිවර්සිටි එකේදී අනිත් පැත්ත. ළමයාට දෙන්නේ නැහැ නෝට් එකක්. එයාට කියවන විතරයි. සර් හරි මැඩම් හරි කතා කරනවා. ඉතින් ඔයා නෝට් එක ලියාගෙන තියෙන්න ඕන අවශ්‍ය කරුණු Tamanට වැදගත් දේවල්. ඉතින් ඔයාට මම යෝජනා කරන්නේ එහෙම වැදගත් පොයින්ට්ස් Tamanට වැදගත් නම් ලියා ගන්න. හරි. Tamanගේ භාෂාවෙන්. ඉංගිය හඳුනා ගන්න ඕන මේ වගේ වෙලාවට. ඉංගිය කියන්නේ මේ ක්ලූ එක. last year කාලය හඟවන පදයක්. yesterday, last year, last month වගේ පදයක් යෙදෙනවා නම් බොහෝ විට එයා simple past tense වෙන්න ඕන. හරිද? කොයිම වෙලාවකවත් මේ last year වගේ පදයක් යෙදුනොත් ඉන් වාක්‍යය ඇතුලේ ක්‍රියාපදයේ present perfect වෙන්නේ නැහැ කවදාවත්. නමුත් past perfect වීමේ හැකියාව තියෙනවා. නමුත් අපි බලමු past perfect දාන්නේ නම් දෙකක් සංසන්දනය කරද්දී. අරකට පෙර මේක වුණා කියලා කියන්න. our class teacher organized එහෙනම් organized වෙනවා. E අකුරට පස්සේ D අකුරක් දාලා ලියන්නේ මෙතනින්. organized නේද? organized. දැන් මම ඔයාලට තව දෙයක් කියලා දෙනවා. ඔයාලට පෙනේ මේ organized කියලා වචනයක් මම ටයිප් කරා දැන්. ඒ වචනේ ඇතුලේ තියෙනවා z අකුරක්. zed කියලා. ඔයාට zedd දාලා ලියන්නත් පුළුවන් ඕනනම් මේකට s දාලා ලියන්නත් පුළුවන්. organized. හරිද? ඔය වචනය රටවල් වල භාවිතා වෙන ආකාරය තමයි තියෙන්නේ. නමුත් ඉතින් ඇමරිකන් කට්ටිය කොහොම කරත් බ්‍රිතාන්‍ය කට්ටිය z අකුර දාලා ලියන්නේ. නිසා මේ z දාලා ලියන එක වැඩිය හොඳයි. නමුත් s දාලත් ලියන බව මතක තියාගන්න. organized. ඊට පස්සේ අපි බැලුවොත් මේ සෙන්ටෙන්ස් එකේ තියෙන ඉංගිය මොකක්ද කියලා. මෙන්න ඉංගිය අඳුරගත්තා. ළමයෙක්ට තියෙන්න ඕන ඔන්න ඔය ටෙක්නික් එක අල්ලගන්න. දැන් පේපර් හදන්නේ ගුරුවරුනේ. ඒකට අපි දන්නවනේ ළමයාට දාන්නේ මෙන්න මේ වගේ ඉංගියක් තියලා තමයි දාන්නේ. ඒ ඉංගියක් හංගනවා මේක ඇතුලේ. ඔයාට අල්ලගන්න ඥාණය තියෙනම් පටස් ගන්න මේක අල්ල ගන්නවා. දැන් ඔන්න ඔයාලට මම ටෙක්නික් එක කියලා දුන්නා. අල්ලගන්න. tomorrow. එහෙනම් මේක future tense එකෙන්. yes, the game's captain එහෙනම් මේකට will make. කනාවටනේ මේ දාන්න ඕන උත්තර. the vote of thanks කියලා කියන්නේ ස්තුති කතාවට ඉංග්‍රීසියෙන්. ඒව දන්නේ නැත්නම් ලියා ගන්න. මෙතන තියෙනවා the vote of thanks කියලා. ස්තුති කතාව in the sports meet. ක්‍රීඩා උත්සවයේදී. ක්‍රීඩා උත්සවයෙහි ස්තුති කතාව. දැන් ඔයාට මේ තියෙන්නේ if කියන type 1 2 3 if type තුනක් තිබෙනවා. ඒ ගැන මම කියලා දුන්නා. grade 11 අයට අවසාන lesson එකේ අන්තිමටම තියෙන්නේ මේක. grade 10 අයටත් මේක තිබ්බා. නේද? එතකොට if clause එකේ තියෙන ක්‍රියාපදය මේ if clause එක මේ තියෙන්නේ main clause එක. උත්තර පේනවා මට දානවා type කරලා ගොඩක් හොඳයි. if clause එකේ තියෙන ක්‍රියාපදය අපිට දාන්න තියෙන්නේ හරි එක. main clause එකේ තියෙන ක්‍රියාපදය මොකද්ද? will දාලා තියෙන්නේ. will. ඔයාලට පේනවා will දාලා තියෙන්නේ මෙතන. හරිද? simple future tense එකෙන් තියෙන්නේ. මම උගන්වලා ඇති කට කැඩෙනකම්ම. main clause එකේ තියෙන ක්‍රියාපදය simple future tense එකෙන් තියෙනවා නම් මේක මොකද්ද? if type කීයද මේ? if type. yes, very good, I really respect. if type 1. එතකොට type 1 වලදී main clause එක simple future නම් if clause එක මොකද්ද? simple present tense එකෙන් තියන්නේ නේද? එහෙනම් මෙතනට අපි දාන්න ඕනේ මොකද්ද? සාමාන්‍ය විදියට if you ඔය තියෙන එකමයි. if you study hard. if you study hard ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් if you study hard එහෙනම් ක්‍රියාපදය වෙනස් කරන්න ගිහිල්ලා නිකන් බොරුවට වරද්ද ගන්න ඕනද?
right එහෙම ඕනේ නැහැ නේද වරද්ද ගන්න ඕනේ නැහැ මේකට උත්තරේ දාගත්තේ මම type එක අඳුරගෙන ඊළඟ එක 5 mother is in the kitchen අම්මා ඉන්නේ කුස්සියේ දැන් අම්මා ඉන්නේ කුස්සියේ දැන් මේකේ තියෙන මට කවුරු හරි අන්ඩර්ලයින් කරන්න හෝ පෙන්වන්නකො මොකද්ද මේකේ තියෙන ඉංගිය මට ඉංගිය ටයිප් කරන්නකො මේක right very good පියුමි ටයිප් කරා ඉංගිය really respect very good හරි හරි ඉංගි දානවා ඇති වෙන්නද now කියන එක තමයි ඉංගිය ඔන්න මැකුවම ඉංගි ටික කට්ටියගේ ඉංගි බී නම් තියනව නේද now now නම් මේ දැන් කර ඉන්නේ නේද දැන් අම්මා ඉන්නේ තව ඉංගියක් තියෙනවා මෙතන mother is අම්මා ඉන්නවා in the kitchen අම්මා දැන් එතකොට කුස්සියේ ඉන්නේ නේ අම්මා කුස්සියේ ඉන්නේ ඒ වගේම prepare the lunch lunch එක කියන්නේ දවල් කෑම වේල now කියලා තියෙනවා දැන් කුස්සියෙත් ඉන්නවා දැන් වැඩෙත් වෙනවා එහෙනම් මේ වෙලාවේ කර ඉන්න එකක් කියන්නේ මොන ටෙන්ස් එකෙන්ද ටයිප් කරන්නකෝ බලන්න මේ ටෙන්ස් එකේ නම මට chat box එකේ මොකද්ද ටෙන්ස් එක මොන ටෙන්ස් එක කියලාද කියන්නේ අපි simple present ද present continuous ද ඔව් open chat එකට දාන්න simple not simple present tense නෙමෙයි PC එක yes present continuous එක නේද එහෙනම් මේ වෙලාවේ කර ඉන්න දෙයක් කියන්නේ doing something නඳුන් අපි හිතුව මේ වෙලාවේ තේ එකක් බොනවා මෙන්න මේ හොඳට මේ sentence දෙක අහගන්නකො නඳුන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා මේ sentence එක සාමාන්‍යයෙන් එදිනෙදා සිද්ධ වෙන දෙයක් ඔයා දැන් කරන්නේ සමහරට තේ එකක් බොන එක මං කියනවා නඳුන් learns English but now නඳුන් is drinking a cup of tea පැහැදිලිද මේ වෙලාවේ කරන්නේ නම් නඳුන් is drinking a cup of tea but නඳුන් learns English every day Setika plays cricket every day but now Setika is learning English එහෙනම් ing දාලා tense එක හදාගන්නේ මේ වෙලාවේ කරන දේවල් හොඳට මතක තියාගන්න එහෙනම් preparing yes is preparing අගට තියෙන මෙතනදි වැඩ දෙකක් තියෙනවා ළමයෙකුට වර්ධින්න පුළුවන් එකක් තමයි මේ prepare කියන ක්‍රියාපදයේ අග තියෙනවා e අකුරක් නේද ඔන්න මම ඉරකුත් ගහන රතු පාටි prepare කියන ක්‍රියාපදයේ මෙන්න මෙතන තියෙනවා e අකුරක් මේ e අකුර අයින් කරන්න ඕන අපි e කපලා තමයි ing දාන්නේ preparing ඊට is දාන්න නැතුව සමහරු මේක ලියනවා is එකත් අවශ්‍යයි නැත්තම් වැරදි කවුරු හරි මේක is මැකුවොත් මෙහෙම she මේක ඇවිල්ලා is නැති නිසා වැරදි ඒ නිසා ඔයා දැනගන්න ඕන මෙතන ඉස්සරහට is කියලා දාන්න නේද ඇයනේ right last one when I went to the live theater the film had already මම උගන්වලා තියෙනවා conjunction කියලා lesson එකක් when කියන්නේ විට කොට සඳ කල දීලා තියෙන ටියුට් එක හොඳට බලන්න when I went to the theater මම theater එකට යනකොට නේද the film had already චිත්‍රපටිය දැන් මෙතන තියෙන්නේ went කියලා යනකොට යනවා කියන එකේ අතීත කාලයෙන් the film had already චිත්‍රපටිය ඒ වෙන කොටත් යනකොට ඒ වෙන කොටත් දැන් යනවා කියන එක simple past tense ඊට පෙර සිද්ධ වෙච්ච simple past tense එකටත් පෙර tense එක මොකද්ද past perfect එක නේද යනකොටත් චිත්‍රපටිය පටන් ගෙනයි තිබුණේ එතකොට ඒ අර්ථයෙන් මෙතනට අයත් වෙන්නේ past perfect tense වාක්‍යයක් බව අවබෝධ කරගන්න ඕන had දාලා ලියන එක ඒ විතරක් නෙමෙයි තව ලේසි ඉංගියක් තියෙනවා the film had already the film had ඔයා දන්නවා has have had කියන වචන වලට පසුව ක්‍රියාපදය ඍජුවම ක්‍රියාපදයක් යොදනවා නම් අනිවාර්යෙන් V3 ස්වරූපයෙන් ලියන්න ඕන නේද එහෙනම් start කියන ක්‍රියාපදයේ STARTED started the film had already started චිත්‍රපටයේ වෙනකොටත් පටන් ගෙනයි තිබුණේ
එහෙනම් මෙන්න මේ ටික තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ මෙතන. Now you can take another 5 marks for your question number 11. 11 question number 11 වලට තවත් ලකුණු 5ක් ගන්න පුළුවන්. මේ වගේ තමයි ප්‍රශ්න එන්නේ. හොඳට ලියන එකයි වැදගත්. හරි. ඉතින් ඉතිරි කොටස මෙන්න මෙතන ඉඳන් ටික මං ආයේ next day එකේ කියලා දෙනවා ඔයාට. ඉතින් උත්තර ලියන හැටි poem එකක්. right මේ ලියන හැටි graph set එකක් ලියන හැටි තියෙනවා. ඊට පස්සේ මේ text එකක් තියලා ක්‍රිස්ටෝෆර් කොලම්බස්ගේ මේකට උත්තර ලියන්න තියෙනවා. මේක එකින් එකම යනවා. නැවත තියෙනවා writing set එකක්. ඉතින් ලබන සතියේ බදාදා හවස 7ට බදාදා හවස 7ට ඉතිරි දවස ඔයාලගේ දෙවෙනි ඩේ එක පටන් ගන්නවා ඊළඟ වීක් එක. වචන 200ක් ලියන්න තියෙන්නේ මෙන්න මේක. sports for healthy life කියන එක රෙඩි වෙලා ඉන්න. ඉතින් මම ඔයාලට අමතර grammar lessons ලබා දෙනවා අනිත් අයට දෙනවා free of charge. ඉතින් කැමති අය ඒව අහන්න පුළුවන්. group එකට forward කරනවා. මගේ ළමයි ටික මට වැදගත්. ඒ නිසා. ඉතින් එහෙනම් ඉතින් මේ අද කතා කරපු පේපර් එක මම ඔයාලට දැන් පෙන්නන්නේ අයමත් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 වල grade 10 first term එකට ආපු එක. අපිට first term test එක තාම තිබ්බේ නැති නිසා සමහර වෙලාවට සමහර පාසල් වල පොඩි ටෙස්ට් දීලා තිබ්බා. මාන්ත්‍රි ටෙස්ට් වගේ ඒවා. ලොකුවට වැඩක් කරන්න උන්නේ නැහැ ස්පෝර්ට්ස් මීට් එක. ඉතින් ඒක නිසා මම මේ first term එකේ paper එකකුත් පෙන්නලා පටන් ගත්තා. ඉතින් second term මේවත් විභාගෙ දක්වා papers දිගටම ලියමු. right එහෙනම් have a good day and study well. Good luck.